හරි එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ බම් මේ database පාඩමේ අවසානම කොටස. ඒ කියන්නේ SQL වල පළවෙනි වීඩියෝ එක ඔයාලා හරි ඒක ගියා. එතකොට බම් දැන් තියෙන්නේ අවසානම කොටස. හරි SQL වල අවසානම කොටස. right මෙච්චරයි අපි හරි DML language එක SQL එක මම ඔයාලට මුලින්ම කිව්වා කොටස් 4කට බෙදෙනවා. ඒ ටික සීන් කරලා තිබ්බා. හරි ඒකේ අද අපිට කතා කරන්න තියෙන්නේ DDL කියන කොටස ගැන. හරි ඔයාලා ලියා ගන්න මාතෘකාවක් DDL කියලා. හරි ලියාගේ මාතෘකාවක් DDL. හරි DML වලින් අපි කතා කරේ හදලා තියෙන database එක හදලා තියෙන table වල දත්ත ව්‍යුත්පන්න කරගන්නවා. ඊට පස්සේ අලුතෙන් දත්ත පේලියක් ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ දත්ත මකා දමනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි අපි DML language එකෙන් කතා කරේ. එතකොට මේ DDL වලින් කතා කරන්න තියෙන්නේ අපිට බං කොහොමද database එකක් create කරන්නේ, කොහොමද වගුවක් create කරගන්නේ, ඊට පස්සේ කොහොමද අලුතෙන් වගුවකට column එකක් add කරගන්නේ. හරි මේ දේවල් තමයි DDL language එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඇත්තටම කියනවා නම් DDL වලින් තමයි ඉස්සෙල්ලාම database එකක් create කරගන්නේ. DML වලින් තමයි අර create කරපු database එකේ ඒ data වලින් අපිට ව්‍යුත්පන්න කර ගැනීම, දත්ත ඇතුළත් කර ගැනීම, හරි මකා දැමීම ඔය වගේ දේවල් ටික කරන්නේ. හරි එහෙනම් අපි ලියාගනි සිංහලෙන් මෙහෙම පොඩ්ඩක් ලියාගනිමු. බොරු ටිකක් ලියාගනිමු නැත්නම් ඒක නිකන් සෙට් මදි වගේනේ. හරි ලියාගන්න මෙහෙම. database එකක් නිර්මාණය කිරීම, database එකක් නිර්මාණය කිරීම. හරි කමා වගුවක් නිර්මාණය කිරීම, වගුවක් නිර්මාණය කිරීම. කමා database එකක් මකා දැමීම, database එකක් මකා දැමීම. කමා වගුවක් මකා දැමීම. හරි වගු මකා දැමීම. right වැනි කාර්යයන් DDL භාෂාවෙන් සිදු කරයි. DDL භාෂාවෙන් සිදු කරයි. right එතකොට මේකත් යන්නේ මම අර කලින් හැදුව විදිහටම කලින් ඔයාලා ඉගෙන ගත්ත තීරි විදිහටම ගණන් වලින් තමයි යන්නේ. මහ ලොකුවට මේක ඉගෙන ගන්න දෙයක් අපිට නෑ A level syllabus එක තුල බං. ඒ වුණාට පුළුවන් තරමක් අපි ටිකක් ගැඹුරට බහලා කතා කරමු. හරි. ඒතර මේකෙත් සම්පූර්ණම තියරි ටික මම ඔයාලට ගණන් එක්ක හරි තමයි වැඩ කරන්න වෙන්නේ. හරි ගණන් එක්ක තමයි මම ඔයාලට ටික කියලා දෙන්නේ. right ලියාගනින් අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට පළවෙනි ප්‍රශ්නේ විදිහට ලියා ගන්න. හරි ලියාගනින් ABC ලෙස දත්ත ගබඩාවක් නිර්මාණය කරන්න. දත්ත ගබඩාවක් නිර්මාණය කරන්න. right එතකොට මෙහෙමයි. හරිද බං? මුලින්ම අපි වගු නිර්මාණය කරන්න කලින් හරි මම පොඩි නිකන් දාලා අයිඩියා එකක් ඔයාලට දෙන්නම්. හිතන්න මේක database එක කියලා. දැන් මේක රවුමක් නේ. එහෙම අන්න එපා. හිතන්න මේ තියෙන අපේ database එක. මේ database එකේ ඇතුලේ තමයි තියෙන්නේ මොනවද? table. දත්ත වගු ටික. මොකද relation database වල දත්ත තියෙන්නේ දත්ත වගු විදිහට. මේ තියෙන අපේ table ටික. හරි මේ තියෙන table ටික. මේ table ටික create කරන්න කලින් අපි database එකේ නමත් එක්ක database එකක් create කරගෙන ඉන්න ඕනේ. හරි එතකොට ඔයාලට මතකයි අපි ER ඇඳපුවා. ER අඳිද්දී අපි හරි ආයතනයකට ඇඳේ. right එතකොට මේ ආයතනයේ නමින් තමයි අපි database එක create කරේ. අනේ විදිහට මේ table නිර්මාණය කරන්න කලින් අපි table තියෙන database එක නිර්මාණය කරලා ඉන්න ඕනේ. හරි එතකොට එහෙම නිකන් දරුණුවට නිකන් ඇහෙද්දිම බලන්න හිතෙන්න පුළුවන් මේ රෙද්දා හරි අමාරු. බම්බුවේ මෙලොවම රහක් නැහැ. එක පේලියයි තියෙන්නේ. හරි හරි ලියා ගන්න මෙහෙම. හරි බලලා ලියා ගන්න database එකක් නිර්මාණය කිරීම හරි මොකක් කරන්නේ ලියා ගනින් පළවෙනි ගාන විදිහට ABC ලෙස database එකක් නිර්මාණය කරන්න. right බලමු කොහොමද දැන් database එක ඉස්සෙල්ලාම හදාගන්නේ කියලා. right මෙච්චරයි තියෙන්නේ. හරි database එකේ නම ABC නේ. හරි මම ඉස්සෙල්ලාම පොඩි syntax එක ලියන්නද? මම ලියනවා create database. හරි create database. මෙතන ලියන්න ඕනේ database name එක. ඔතන name එක ABC නේද? එහෙනම් මම ABC කියලා ලියන්නම්. ABC. ඊට පස්සේ ඔච්චරයි යකෝ ඔච්චරයි. ආයෙ මුකුත් නැහැ. එතකොට හරිද? එතකොට හරි ඉතින් ඔච්චරයි.
හරි database එකක් මෙන්න මේ නමින් අපි create කරගත්තා. එච්චරයි. ඊට පස්සේ යකෝ වගු ටික හදන්නේ. දැන් හරි ආවරණය හරි ඇතුළේ තියෙන වගු ටික තමයි අපි ඊළඟට යන්න ඕනේ. right. එහෙනම් මතක තියාගන්න ඔයාලා මොකක්ද database එකක් නිර්මාණය කරන්න කියලා තියෙද්දි හරි syntax එක create database මෙතන තියෙන්න ඕනේ මොකක්ද? මෙතන තියෙන්න ඕනේ මොකක්ද? database name එක. හරි ඔන්න අපි ඉගෙන ගත්ත පළවෙනි තියරි එක. දැන් ඔයාලා දන්නවා කොහොමද database එකක් නිර්මාණය කරගන්නේ? කොහොමද? දැන් මතක තියාගන්න. create database name. create database name. database එකට දෙන්න ඕන නම තමයි මෙතනින් දෙන්න ඕන. හරි ලියාගනින් හරියට. හරි එතකොට database එකක් නිර්මාණය කරගන්න දැන් දන්නවනේ ඒක හරි. ඒ වගේම database එක මකා දමන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න. හරි database එකක් මකා දමන්නේ කොහොමද? හරි හිතන්නකෝ මෙන්න මේ ABC ආයතනේ හරි ABC ආයතනේ ABC කියලා database එකක් create කරගෙන ඉන්නවා. හරි ඊට පස්සේ ඒකට දාලා වගු ටික නිර්මාණය කළා එයාලා ඒ database එක maintain කරගෙන යනවා. දැන් ඔක කරගන්න ඕනේ කොහේ හරි තියෙන server එක නේද? ඉන්ටර්නෙට් එකේ තියෙන කොහේ හරි තියෙන server එක. එහෙම නැත්නම් ලොකු ආයතනයක් නම් එයාලටම කියලා server එකක් ආයතනය තුර නඩත්තු කරගෙන යන්න පුළුවන්. හරි එතකොට ගොඩක් ආයතන ඒක වියදම් අධික හින්දා ගොඩක් වෙලාවට server එකක් පිටින් අරගෙන ඒකට මුදල් ගෙවාගෙන එයාලා ඒක නඩත්තු කරගෙන යනවා. ඒක වියදම් අඩුයි අපි server එකක් වෙනම පවත්වාගෙන යනවට වඩා. හරි එතකොට මේ database එක දැන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ කියලා හිතන්න. එයාලට අලුතෙන්ම database එකක් create කරගන්න ඕනේ. අර දත්තවල මොනවා හරි වැරදි තිබ්බා. හරි එතකොට එයාලට නිකන් ආය අලුතෙන්ම database එකක් create කරගන්න ඕනේ. එතකොට එයාලගේ තියෙන සම්පූර්ණ database එකම මකා දමන්න ඕනේ නේද? හරි database එකේ තියෙන වගු ටිකක් මකලා දානවා නෙමේ සම්පූර්ණම ABC කියන database එකම ඉවත් කරන්න ඕනේ කියලා හිතන්න. හරි එහෙමනම් කොහොමද කෝඩ් එක ලියන්නේ? right ඔක තමයි අපේ ඊළඟ තියරි කෑල්ල. ලියා ගන්නවාලා database එකක් මකා දැමීම. හරි ලියා ගැනීම මාතෘකාව database එකක් මකා දැමීම. right හරි එතන මේ තියරි කරගෙන යද්දී ඔයාලට දැන් මං කියන සිංහල වලට අමතරව මොනවා හරි සිංහල ටිකක් තිබ්බොත් ඉතින් උඹලා ඒක නෝට් කරගන්න ඕනේ. right database එක මකා දාන්න. හරි ඒකත් අපි උදාහරණයකට යන් අපේ දෙවෙනි උදාහරණය දාගන්න මෙහෙම ABC ලෙස පවතින database එක ABC ලෙස පවතින database එක මකා දමන්න right මකා දමන්න. හරි බලා ගන්න වෙන දේ ඉවත් කරන්න ඕනේ database එකනේ. හරි එහෙනම් delete නෑ delete නෙමෙයි මෙතන පාවිච්චි වෙන්නේ මොකක්ද? drop database එකේ name එක මොකක්ද? ABC right එහෙනම් මෙතනට එන්නේ ABC. හරි එතකොට මතක තියාගන්න හරියටම වචන ටික drop database name මේ තියෙන්නේ මොකක්ද? අපේ database එකේ name එක right දැන් ඔයාලා දන්නවා කොහොමද database එකක් නිර්මාණය කරගන්නේ සහ database එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කියලා right හරියටම ලියා ගන්න ඔය ටික. හරි එතකොට DDL වල හරි අපි database එක නිර්මාණය කරන්නත් දැන් දන්නවා database එක මොකක්ද මන්නත් දන්නවා. දැන් බං database එකක් නිකන් නිර්මාණය කරලා තියාගන්න බෑනේ. තියාගන්න පුළුවන්. තියාගන්නගේ තේරුමක් නැහැනේ. database එක නිර්මාණය කරන්න අපේ දත්ත ටිකක් ඇතුළත් කරගන්න. එතකොට දත්ත ඇතුළත් කරගන්න නම් අපි වගු නිර්මාණය කරගන්න ඕනේ නේද? එයි බං relational database වල data තියෙන්නේ table වල. එහෙනම් database එක හරි ඒක ඇතුළේ දැන් වගු ටික අපි නිර්මාණය කරගන්න ඕනේ. වගු ටික නිර්මාණය කරගන්න ඕනේ. right එතකොට වගු නිර්මාණය කරගන්න කලින් හරි අපිට සිද්ධ වෙනවා බං ඔය වගු වලට අදාළ යම්කිසි තියරි ටිකක් කතා කරගෙන යන්න. හරි ඉතින් නිකන් බර වචන කියන වැඩිද මන්ද යම්කිසි කියනවා නම් මම මට තේරෙන්නේ නැහැ ඒ සිංහලෙන් වෙලා තියෙන කියලා මගේ කොහොම හරි බම් මේ මෙච්චරයි හරි නැචරල් වයන්කෝ හරි මෙච්චරයි බම් මේ ඔය මගුලේ ටේබල් ටික හදන්න කලින් හරි ටේබල් ටික හදන්න කලින් අපි මොනවා හරි තියරි ටිකක් ඉගෙන ගන්න වෙනවා මොනවා හරි කියන්නේ බං ඒ රෙද්දවල් හදන්න ඕනේ තියරි ටික අපි දැනගෙන ඉන්න වෙනවා රයිට් එතකොට මේ කතා කරගෙන යන ටික බල සේප් එකේ පට්ට අවදානෙන් ලියාගෙන යන්න ඊට පස්සේ ඔය ඇප්ලයි කරන්නේ කොහොමද කියලා එක උදාහරණයක් කරගෙන මම නියමට දෙනවා එකට යන්න කලින් මේ ටික අපි කතා කරගෙන යමු එතකොට SQL වල තියෙනවා බම් මේ විවිධ data
හිතන්නකෝ මම වගුවක් හැදුවා කියලා මෙහෙම දෙබල හදන්න දන්නේ නැහැ ඉතින් දැන් ඒක ගැන කලබල වෙන්න නැතුව ඉඳහන්කෝ හරි වගුවක් තියෙනවා ස්ටුඩන්ට් කියලා හරි ස්ටුඩන්ට් කියලා තියෙනවා එතකොට ඩේටාබේස් එකේ ස්කූල් කියලා හිතන්න ස්කූල් කියන ඩේටාබේස් එකේ තියෙනවා හරි ස්ටුඩන්ට් කියලා වගුවක් දැන් මේ රවුන්ඩ් කරන්නේ එහෙම හිතක් නෙමෙයි ස්කූල් ඩේටාබේස් එකේ ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් තියෙනවා මට ඕකයි උඹලට පෙන්නන්න ඊට පස්සේ මෙයාගේ තියෙන කොලම් ටික හිතන්න තියෙනවා මෙයාට ස්ටුඩන්ට් ID එකක් ඊට පස්සේ මේකට තියෙනවා name එකක් ඊට පස්සේ මුට තියෙන්න පුළුවන් මොකක්ද DOB birthday එකක් හරි date of birth එකක් ඊට පස්සේ ඔකට address එකක් තියෙන්න පුළුවන් හරි ඒ වගේ දේවල් ටිකක් තියෙන්න පුළුවන් එතකොට මෙන්න මේ ඇතුළත් කරන data හිතන්නකෝ SID එකට ඇතුළත් කරගන්නේ හරි SID එකට ඇතුළත් කරගන්නේ මොනවද අංක කියලා එයාගේ ස්ටුඩන්ට් ID එක හැම වෙලේම අංක ඉංග්‍රීසි අකුරු එහෙම නෙමෙයි හරි අංක නම් එයාගේ දත්ත ප්‍රරූපය මොකක්ද කියලා අපි වගු නිර්මාණය කරද්දි දෙන්න ඕනේ එයාගේ නම කියලා හිතන්න නම කියන්නේ තියෙන ඉංග්‍රීසි අකුරු මොකෙක්වත් නම නෑනේ බං මේ ඉලක්කම් එක්ක මිශ්‍ර වෙලා එහෙම නෑනේ හරි එතකොට කසුන් නම් නම කසුන් 5 කියලා නමක් නෑනේ එහෙම තියෙන ඊමේල් හදද්දි ඒක අමතක කරපන්කෝ අපිට උප්පැරේ තියෙන නම එච්චරයි ඉංග්‍රීසි අකුරු ටිකකින් එච්චරයි එතකොට මොනවද වගේ ඉලක්කම් තියෙන විදියක් නෑ එතකොට DOB එක නම් ඒක බන් දිනයක් නේ DOB කියන්නේ දිනයක් date එකක් හරි එතකොට address එක කියන්නේ address එකත් ඉලක්කම් තියෙනවා ප්‍රශ්නයක් නෑ හරි එතකොට address එකත් ගොඩක් වෙලාවට අකුරු තමයි තියෙන්නේ හරි එතකොට අපි ඒ වගේ දත්ත ප්‍රරූප මෙන්න මේ කොලම් නිර්මාණය කරගද්දි වගු නිර්මාණය කරද්දි මොනවද කියලා දාන්න ඕනේ දැන් දාන්නේ කොතනද කොහොමද දාන්නේ ඒ රෙද්දවල වැඩක් නෑ දෙන ටික හරිම පිළිවෙලට ලියාගන්න හරි ඊට වඩා දෙයක් අහන්න එපා ඉතින් තේරුමක් නැහැ අනේගේ දැන් මේක නිර්මාණය කරගන්න ඕන තීරි ටික තමයි යන්නේ ඉතින් ඒකින්ද ටිකක් අවධානය පොඩ අහගෙන ඉඳපන් ඒ රෙද්දවල ටිකක් නෑ මේකේ හරි එතකොට මම දෙන ටික ලියාගන්න සිංහලෙන් පොඩි ගොම්පාට මාතෘකාවක් හරි ලියාගනින් වගු නිර්මාණයට අවශ්‍ය දත්ත ප්‍රරූප වගේ නිකන් මාතෘකාවක් ලියාගන්න වගු නිර්මාණයට අවශ්‍ය දත්ත ප්‍රරූප හරි එතකොට දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඔය වගුවට ඇතුළත් කරගන්නවා ඉලක්කම් ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ඒ කියන්නේ වචන ඊට පස්සේ දිනයන් ඔය වගේ දේවල් ටිකක් ඇතුළත් කරනවා එතකොට වන් SQL වල දත්ත ප්‍රරූප හෙන්න තොගයක් තියෙනවා හිතහන්කෝ අපිට ඇතුළත් කරගන්න ඕනේ ටෙක්ස්ට් එකක් කියලා ඒ කියන්නේ මොකෙක් හරි නමක් ඒ වගේ දේවල් ඒතර ටෙක්ස්ට් එකක් ඇතුළත් කරද්දී එයාට දාලා දත්ත ප්‍රරූප හෙන්න තොගයක් තියෙනවා හරි එතකොට ඒ ඔක්කොම මෙතන දීලා එහෙම වැඩක් නැහැ මම දෙනවා අත්‍යවශ්‍යම දත්ත ප්‍රරූපේ ඉච්චරයි ඔක්කොම ටික දෙන්න එහෙම රෙද්දක් නැහැ ඉතින් පාවිච්චි කරන එක දුන්නා නම් ඇතිනේ රයිට් ලියා ගන්න එතකොට ඔයාලා මෙහෙම හරි මේ විදිහටම ලියාගන්න මේක මේ මහලුකු සිංහල ටිකක් නෑ දෙන දේ ලියාගන්න කොහේ ඇති මොකක්ද text data එකක් නම් ඇතුළත් කරගන්නේ එයාගේ දත්ත ප්‍රරූපේ මම දානවා මොකක්ද දත්ත ප්‍රරූපේ මම වාචා කියලා තමයි අපිට ගන්න වෙන්නේ වාචා ඊට පස්සේ වරහන් ඇතුලේ දානවා එතන characters කීයක් දාන්න පුළුවන්ද ඒ කියන්නේ හිතහන්කෝ මොකෙක් හරි නමක් කියලා උගේ නමේ අකුරු මෙච්චරක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ maximum මෙච්චරක් දාන්න පුළුවන් හරි ඒ කියන්නේ හිතන්නකෝ වාචාවේ ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා කියලා ඒකේ තේරුම තමයි අන්නේ කොලම් එකට characters මෙච්චර ප්‍රමාණයක එකක් දාන්න පුළුවන් හිතන්නකෝ මෙතන තියෙනවා 255ක් කියලා එහෙනම් එයාගේ ඇතුළත් කරන text data එකට characters 255ක් දාන්න පුළුවන් උපරිම එච්චරයි ඒකේ තේරුම. එතකොට මේක දැම්මේ නැහැ කියලා හිතන්න ඉලක්කමක් මෙයාලා අර්ථ දැක්ුවේ නැහැ කියලා. එහෙනම් ඉතින් ඇතිපදමට දාන්න පුළුවන්. හරි එතකොට ඉලක්කමක් තිබ්බට බය වෙන්න යන්න එපා. ඊට පස්සේ text data එකක් නම් ඒක වාචා කියලා ගනි මේක තමයි පාවිච්චි වෙන්නේ. හරි තව තියෙනවා චා තියෙනවා හෙන්න තොගයක් තියෙනවා බා. මේ මගුල් ඔක්කොම මට මතකත් නැහැ. ඒවා මතක තියාගෙන ඉන්න ඕනෙත් නැහැ. මේ විශේෂයෙන්ම මතක තියාගන්න. හරි මේක තමයි පාවිච්චි කරන්නේ ඇතිපදමට. right ඊට පස්සේ සංඛ්‍යාවක් නම් හිතන්නකෝ number data එකක් කියලා numbering data කියලා දාමු numbering data එකක් කියලා එතකොට සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් එක්ක පූර්ණ එක්ක දශම ඇත්තටම දන්නවා බම්බලා දැන් මොකද Python වල අපි ඔය දෙක ගැන කතා කරා පූර්ණ සංඛ්‍යාවක් මොකක්ද integer කියලා බලලා දන්නවා integer කියලාම දාන්නේ නැහෙනි මොකක්ද දාන්නේ int කියලා දාන්නේ හරි මම ටිකක් මෙහෙම ලියන්න නිකම් numbering data හරි මේකට දාන්නම් මම පූර්ණ සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා නම් මොකක්ද int
int මෙතනින් දාන්න මම කැමති අගයක් මම දාන්න නිකන් 27ක් වගේ නිකන් මට කැමති අගයක්. ඉතින් ඒක අදාළ නෑ. නැත්තම් මේක ඕනෙත් නෑ. හරි size එකක් අයින් කරන්නම්කෝ. size එක මේකේ අයින් කරනවා. හරි. මම දාන්න size කියලා. එතකොට හරිනේ. අපිට කැමති size එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙන්න පුළුවන් බං දශම සංඛ්‍යා. හරි දශම සංඛ්‍යා නම් ඔයාලා දන්නවා මොකක්ද? float. float ඊට පස්සේ එයාගේ size එක ඊට පස්සේ d කියන්නේ මොකක්ද? දශම තිතෙන් පස්සේ හරි අගයන් කීයක් එයා අර්ථ දක්වන්න ඕනද කියන එක. හරි මොකක්ද? දශම තිතෙන් පසුව මේ උඹලට තේරෙන සිංහල ලියාගෙන ඉන්න බෑ. එහෙම හරි සිංහල ඕනේ නැහැ. දශම තිතෙන් පසුව අර්ථ දක්වන ඉලක්කම් ගණන. හරි මොකක් හරි එකක් දාගනින් ඇති. ඊට වඩා කියන්න දෙයක් නැහැ. හරි දශම තිතෙන් පසුව අර්ථ දක්වන ඉලක්කම්. වැඩක් නැහැ. දැන් මේක මෙහෙම ලියාගනි. මේවා පාවිච්චි කරන තැනට මම ගෙන්නන්න නියමට. එතකම් මේක ලියාගනි. ඊට පස්සේ තව තියෙන්න පුළුවන් මොකක්ද? තව තියෙන්න පුළුවන් දිනයන්. හරි ඒ කියන්නේ data දිනයන් හරි එතකොට දිනයන් වලට හරි දිනයන් වලට තියෙන අපි පාවිච්චි කරන ප්‍රධානම එක තමයි date කියන එක right එතකොට මේ date කියන එක තව ඊට පස්සේ year හරි ඔය කියන දේවල් අපි පාවිච්චි කරනවා හරි ඇති ඉතින් ඔය උට වඩා දෙයක් කතා කරන්න අපිට නෑ ඇති ඉතින් හරි එහෙනම් මොනවද මේ දත්ත ප්‍රරූප වලින් අත්‍යවශ්‍යම ටික විතරයි. ඔන්න මම කිව්වා මෙච්චරක් විතරක් නෙමෙයි තව ඇති පදමට තියෙනවා. හරි උඹලා නිකමට ටයිප් කරොත් Google එකේ ඕක text data වල data type කියලා වාචානේ හෙන්න තොගයක් එනවා. හරි හෙන්න තොගයක් එනදී ඒ ඔක්කොම ඕන කමක් අපිට එහෙම නැහැ. ඉතින් හරි පොඩ ස්ක්‍රීන් එකෙත් බලපන් මම ෆොටෝ ටිකක් දාන්නම් බලහන් මේ data මාරුවේ මම දාන්නම්. බලහන් text data වල තියෙන data type ප්‍රමාණය. ඔය ඔක්කොම අපිට බලා ගන්න ඕන කමක් නැහැ. හරි ඊට පස්සේ සංඛ්‍යාවල ඊට පස්සේ මොන වගේද? date වල right එතකොට ඔයාලට ඕන data එකක් තියෙනවා නම් ඉතින් ලියා ගන්න මේ ටිකට අමතරව තව මොන හරි ඕනේ කියලා හිතනවා නම් එහෙම නැත්නම් ඉතින් මේ ටික හොඳටම ඇති right එතකොට පිළිවෙලට මේ ටික ලියා ගන්නකො දැන් හරි පිළිවෙලක් නෑ ඉතින් මේ ටික ලියා ගන්න අපිට ඕන වෙන හින්දා මේ කොහෙන්ද ඇප්ලයි කරන්නේ කින්ද මන්ද ටික අපි එතකොට බලමු දැන් ලියා ගන්නකො මේ ටික හරි එතකොට බම් මේ මෙතන පොඩ්ඩක් බලපන් මේ මම මෙතන 255යි කියලා අගයක් නේ දාලා තියෙන්නේ මේකත් ඔයාලා size කියලාම දාගන්න. ඒක නිකන් ලේසියිනේ size කියලාම දාගනි. කොච්චරක් තියෙන්න ඕනද? හරි ලියාගන්න. හරි එතකොට හරි මම මේ ටික මකලා දාන්නම්. මේ වගු වල හරි බං වගු වල data තියෙද්දි සමහර තීරු අපිට තියෙනවා මේ තීරු වල නිකන් විශේෂණ දේවල්. මොකක්ද? දැන් හිතපන් ස්ටුඩන්ට් වගුවක් නම් SID කියන කයාගේ ප්‍රාථමික යතුර. එහෙනම් වගු හදද්දී අපි දෙන්න ඕනේ මේක ප්‍රාථමික යතුර කියලා. හැබැයි විශේෂ දෙයක් තියෙනවා මම කලිනුත් කිව්වා ඔයාලට ප්‍රාථමික යතුරක් නැතුව වගුවක් ක්‍රියේට් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රාථමික යතුරක් නැතුව වගුවක් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ප්‍රාථමික යතුරක් දානවා. ඒක තමයි කතන්දරේ. හරි එතකොට වගු වලට තියෙනවා ප්‍රාථමික යතුරක් ඊට පස්සේ සමහර වගු වලට තියෙනවා ආගන්තුක යතුරු ෆොරින් කී එකක් ඒත් එක්කම ඔයාලා හිතන්න වගුවක තියෙනවා යම්කිසි තීරුවක් ඒ තීරුව හිස් නොකරන්න වැඩ බලා ගන්න ඕනේ. ඒ කියන්නේ null වෙන්න ඉඩ නොදෙන්න ඕනේ. data input කරද්දී ඒ වගුවේ ඒ තීරුව null වෙන්න ඉඩ දෙන්න බෑ. හිතන්නකෝ ස්ටුඩන්ට් වගුවක නම් එයාගේ ඇඩ්‍රස් එක කියලා. උගේ ඇඩ්‍රස් එක null වෙන්න ඉඩ නොදෙන්න ඕනේ කියලා හිතන්න. නොදෙන්න ඕනේ. ඒත් එක්කම හිතන්න සමහර දේවල් තියෙනවා ඒ පුද්ගලයාට අනන්‍ය වෙන්න ඕනේ. හරි හිතන්න ළමයෙක් ඉන්නවා එයාගේ ෆෝන් නම්බර් එක එයාට අනන්‍ය වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අනන්‍ය වෙන්න ඕනේ. හරි ඒත් එක්කම සමහර දේවල් තියෙනවා බං ඒ තීරුවට දත් ඇතුළත් කරන්න කලින් අපි ඒවා චෙක් කරලා බලලා ඇතුළත් කරගන්න.
හරි. ඒතර වගුවක් ක්‍රියේට් කරද්දී ඔය හැම දෙයක් ගැනම අපි හිතන්න ඕනේ. හරි. ඔය වගේ දේවල් හිතන්න ඕනේ. දැන් ඔබලා හිතන්න යන්න එපා. ඒක හිතන්නේ කොහොමද කින්ද මන්ද මම උදාහරණයක් කරාම පැහැදිලි කරන්නම්. එතකම් බලන්න ඉඳපන්. right. එතකොට උන් ඔය වගේ දේවල් කරන්නත් පාවිච්චි කරනවාද SQL constraints. හරි. එතකොට ලියාගනින් මාතෘකාවක් මොකක්ද? SQL constraints. right. ලියාගන්න මාතෘකාව. දැන් ඉතින් මේවට බය වෙන්න එපා. හරි. ඔයාලට බය වෙන්න එපා. ඒ කියවන ටිකක් අමාරුයි. constraints. හරි. ඕනම විදිහකට කියව ගනින් මේක ලියන්නේ මාතෘකාව. හරි. ඊට පස්සේ ලියාගන්න සිංහලෙන් මෙහෙම. හරි. ලියාගන්න සිංහලෙන් මෙහෙම. වගුවල දත්ත වගුවලට කියලා දාන්න. වගුවලට දත්ත ඇතුළත් කිරීමේදී නීති යෙදීම සඳහා SQL constraints භාවිතා කරයි. ඊට පස්සේ දාගන්න මේක දැන් වගුව නිර්මාණය කරන මොහොතේම දාන්න ඕනි කියලා එකක් නැහැ. වගුවක් ක්‍රියේට් කරාට පස්සේ වුණත් අපිට ඕක දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට තරුවක් දාලා ලියාගන්න. වගු නිර්මාණය කළ මොහොතේම පමණක් නොව වගුව නිර්මාණය කළ පසුවද අපට ඇතුළත් කළ හැකිය. හරි. එතකොට දැන් මේ බර වචනයක් එක්ක දෙයක් කිව්වද ඒ මොනවද කියලා තමයි ඔබලා බලන් ඉන්නේ නේ. හරි. දෙන්නම් පිළිවෙලට ලියාගෙන යමු. එතකොට මේකෙන් අපි මුලින්ම කතා කරනවා මොකක්ද? not null ගැන. not null. හරි. ඉස්සරහෙන් දාගන්න not null කියලා ලියාගන්න. ඉස්සරහෙන් දාගන්න. හරි. ලියාගනින්. හරිනේ. දාගනින් ඉස්සරහෙන් වගුවක තීරුවල දත්ත හිස් නොවීමට වග බලා ගනී. right. එතකොට සමහර දේවල් තියෙනවා ඒවා අනන්‍ය වෙන්න ඕනේ. හිතන්න යම්කිසි පුද්ගලයෙක්ගේ identity card number එක. ඒක ඒ පුද්ගලයාට අනන්‍ය වෙන්න ඕනේ. එතකොට අපි දත්ත ඇතුළත් කරද්දී හරි මොන හරි වෙද්දී හිතන්නකෝ එයාට ඇතුළත් වෙනවා මේ වෙන කෙනෙක්ගේ identity card number එකක්. එතකොට ඒක already system එකේ තිබ්බොත් ඒක ආය ඇතුළත් නොවෙන්න system එක වග බලා ගන්න ඕනේ. මොකද එකම දත්තේ නැවත repeat වෙන්න නොදී. හරි. එහෙනම් අන්න ඒ වගේ තැන් වලට අපි පාවිච්චි කරනවා මොකක්ද? unique කියන එක. දැන් කොහෙටද දාන්නේ? කින්ද මන්ද අදාළ නැහැ. බලන්න දාන්න. මොකක්ද? unique හරි. මේකට තමයි මේක ඉස්සරහින් ලියාගනින්. මේක ලියාගනින් ඉස්සල්ලා. ලියාගන්නකො. right. ඉස්සරහින් ලියාගන්න මෙහෙම. වගුවක දත්තවලට අනන්‍යතාවයක් ලබා දේ. right. ඊළඟට වැදගත්ම එකක්. හරි. වැදගත්ම එකක් මොකක්ද? primary key. හරි. එතකොට ඔයාලා දන්නවා මේ ප්‍රාථමික අතුරක් නැතුව වගුවක් හදන්න පුළුවන්. හැබැයි කවදාවත් ප්‍රාථමික අතුර මොකක්ද? රිපීට් වෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රාථමික අතුර අනන්‍යයි නේ. එයි බං අනන්‍ය උපලක්ෂණයනේ ගන්නෙත් අපි. අනන්‍ය උපලක්ෂණයක් ගන්නෙ. දත්ත පේලියක් අනන්‍යව හඳුන ගන්න පුළුවන් උපලක්ෂණයක් තමයි ඕක කිහිපයක් හරි තමයි අපි ප්‍රාථමික අතුර විදිහට ගන්නෙ. එතකොට ප්‍රාථමික අතුර අනිවාර්යෙන් අනන්‍ය වෙන්න ඕනේ. හරි. ස්ටුඩන්ට් ID නම් එක ID එකක් තියෙන එයාට විතරයි. තව කෙනෙක්ට ඒ ID එකම තියෙන විදිහක් නැහැ. හරි. ඒත් එක්කම ප්‍රාථමික අතුරක් කවදාවත් හිස් වෙන්නත් බෑ. වැදගත්. හරි. ප්‍රාථමික අතුරක් කවදාවත් හිස් වෙන්නත් බෑ.
හරි මොකද ඒකෙන් තමයි වගුවේ පේලිය අනන්‍යව හඳුනගන්නේ. හරි ඒ කියන්නේ ප්‍රාථමික යතුර නැතුව හදන්න පුළුවන් වගුවක්. හැබැයි ප්‍රාථමික යතුරක් දාලා වගුවක් හැදුවොත් ප්‍රාථමික යතුර හිස් වෙන්න බෑ. right. එතකොට ප්‍රයිමරි කී කියලා දාගන්න මේකට පොඩි සිංහල ටිකක් ලියාගමු. මොකද ඒක වැදගත් වෙන හින්දා MCQ එකක් වගේ එන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රයිමරි කී කියලා දාගන්න. හරි දාගනින්කෝ. පල්ලෙන් සිංහල ටිකක් දාගන්න මෙහෙම. හරි. ප්‍රාථමික යතුරක් නොමැතිව වගුවක් නිර්මාණය කළ හැකිය. වැදගත් මේ කියන කරුණු. නමුත් ප්‍රාථමික යතුරක් පවතින වගුවක ප්‍රාථමික යතුර හිස් නොවිය යුතුමය. හිස් වෙන්න බෑ. හරි ඒකටම දාගන්න. එසේම ප්‍රාථමික යතුර අනන්‍ය වේ. right ඒක තමයි ප්‍රාථමික යතුර ගැන දුන්න සිංහල ටික. එතකොට දැන් මම ඔය කියපු කරුණුත් එක්ක ප්‍රාථමික යතුරක් හිස් වෙන්නත් බෑ. ඒත් එක්කම ප්‍රාථමික යතුරක් අනන්‍යයි. එහෙනම් ප්‍රයිමරි කී එක ඇතුලේ තියනවා නේද මෙන්න මේ දෙන්න. ඔයාලට ඒක තේරුණාද? ප්‍රාථමික යතුර ඇතුලේ තියනවා නේද මේ දෙන්න? ඇයි බං? ප්‍රාථමික යතුරක් හිස් වෙන්නත් බෑලු. අනන්‍යත් වෙනවලු. එහෙනම් ප්‍රයිමරි කී කියන එක ඇතුලේ not null සහ unique කියන දෙකම include වෙලා තියනවා නේද? තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න පල්ලෙහෙන්. එනම් not null සහ unique ඒකාබද්ධ වී ප්‍රාථමික යතුරක් සෑදී මොකක් හරි. ඒ කියන්නේ ඒක මේ මුකුත් භෞතික රෙද්දක් නෙමෙයි මේක කියන සංකල්ප ටික. හිස් වෙන්නත් බෑ අනන්‍යයි. උච්චරයි. ප්‍රාථමික යතුරක් හැදෙනවා. එහෙනම් ප්‍රයිමරි කී එකක් කියලා දීපු තැනකට ආයේ not null සහ unique කියන මොකුල් දෙන්න ඕනේ නෑ. ඔය දෙන්නේ කොහෙට කියලාවත් උඹලා දන්නේ නෑ. ඒකින්ද දෙන දේ ලියාගනින්කෝ ඒ හොඳටම. එතකොට දුන්න සිංහල ටික ඔයාලා ලියගෙන ඉවරයි. හරි. මම ඉතුරු ටිකක් දෙන්නම්. ඊට කලින් මම මේ ටික මකන්නම්. හරි. ඊළඟට මම හතරවෙනි එක විදිහට දෙන්නම් මං මොකක්ද? foreign key. foreign key ආගන්තුක යතුර. right. එතකොට වගුවකට තියෙන්න පුළුවන් ආගන්තුක යතුරක්. ඒක ආගන්තුක යතුර කියලා අර්ථ දක්වන්න foreign key එක පාවිච්චි කරනවා. ඒ කොහොමද කියලා අපි පස්සේ බලමු. හරි. ඊට පස්සේ තියෙන්න පුළුවන් check එකක්. හරි. ලියාගනින්න මේක මෙහෙම check. ඊට පස්සේ තියෙන්න පුළුවන් default. හරි. default තියෙන්න පුළුවන්. හරි. එතකොට මේවා කොහෙටද ඇප්ලයි කරගන්නේ මොනවද මේවා මොකටද වෙන්නේ? ඒ ඔක්කොම මම හරීම පිළිවෙලට ලස්සනට පැහැදිලි කරන්නම් ඊළඟට එක උදාහරණයක් කරා. හරි. එතකොට දැන් අපි දන්නවා data types මොනවද? සංඛ්‍යාව text එකක් නම් වාචා. පූර්ණ සංඛ්‍යාවක් නම් int. දශම සංඛ්‍යාවක් නම් float. දිනයක් නම් date. එහෙම නැත්නම් year වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ටික ඉගෙන ගත්තා. හරි. මොනවද මේක ඉගෙන ගත්ත ඉස්සෙල්ලාම? not null, unique, primary key, ඊට පස්සේ foreign key, check, default. ඒ වගේ නම් වෙන්නේ මොනවද කියලා තාම ඔබලා දන්නේ නැහැ. හරි. තාම දන්නේ නැහැ. ඒතර මේ දක්වා කතා කරපු ටික මම ආයෙ රිපීට් කරන්නම්. මොකද ඒ ටිකත් එක්ක තමයි ඉස්සරහට ගොඩනගන්නේ. අපි ඉගෙන ගත්ත කොහොමද database එකක් create කරන්න කියලා. create database name. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත කොහොමද database එකක් මකලා දාන්නේ. drop database name. ඊට පස්සේ මේ මගුල් ටික. right. එතකොට මේ ටික ඉගෙන ගත්තේ අයියේ වගුවක් නිර්මාණය කරද්දී ඕන වෙනවා කියලා කිව්වම. එච්චරයි. ඒකින්ද තමයි ඉගෙන ගත්තේ. හරි. එතකොට දැන් බලමු මේවා කොහොමද ඇප්ලයි කරලා වගුවක් නිර්මාණය කරන්නේ කියලා. හරි. ඔයාලා ලියා ගන්න මාතෘකාවක් වගු නිර්මාණය. හරි. ලියා ගන්න මාතෘකාවක් වගු නිර්මාණය. SQL create table. ලියා ගනින්කෝ. හරි. එතකොට වගු දෙකක රිලේෂන් ස්කීමා එක මම බෝඩ් එකේ ලියන්න. හරි. ඊට පස්සේ ඒකේ වෙන්න ඕන දේත් මම සිංහලෙන් කියන්නම්. ඊට පස්සේ බලමු කොහොමද ඕක ප්‍රෝග්‍රෑමින් කරන්න කියලා. හරි. මාත් එක්කම ලියාගත්තොත් ලේසි ඔයාලට ලියා ගන්න. person තමයි එක වගුවක නම. person ඊට පස්සේ person
id එක තමයි යාගේ primary key එක ඊට පස්සේ යාගේ තියෙනවා attribute name address මාත් එක්කම ලියා ගන්න address ඊට පස්සේ එයාට තියෙනවා city එකක් ඒත් එක්කම එයාට තියෙනවා කියලා හිතන්න age එකක් ඊට පස්සේ තව වගුවක් මම දෙන්නම් මොකක්ද order කියලා order කියලා වගුවේ name එක ඊට පස්සේ order id තමයි එයාගේ ප්‍රාථමික යතුර ඊට පස්සේ තියෙනවා order number කියලා හරි order num ඊට පස්සේ එයාට තියෙනවා තව person id එකක් person id එකක් හරි එතකොට ඔයාලට පේනවා මෙතන මේ person id එකක් person id කියන්නේ මෙයාට ඒක ආගන්තුක යතුරක් ඒ ආගන්තුක යතුර භාවිතා කරලා යන්නේ person කියන වගුවට right එහෙනම් ඒකත් අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න හරි එතකොට ඉස්සලාම ඔය දෙක ලියාගන්න හරි බලා ලියාගෙන ඉවරයින්නේ හරි එතකොට මේ වගුව ගැන පොඩි විස්තරයක් දෙන්න ඕනේ මේ වගු දෙක ගැන හරි එතකොට වගු නිර්මාණය කරන්න කලින් අපි ඒව දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ right වගු දෙක පල්ලෙන් ලියා ගන්න ඔයාලා මෙහෙම ලියා ගන්න person වගුවේ පුද්ගලයෙක්ගේ වයස person වගුවට කියලා දාන්නේ sorry person වගුවට පුද්ගලයෙකුගේ වයස 18ට වැඩි පුද්ගලයින්ගේ දත්ත පමණක් 18ට වැඩි පුද්ගලයින්ගේ වයස පමණක් හරි වයස 18ට වැඩි පුද්ගලයින්ගේ දත්ත පැටලුණානේ වයස නෙමෙයි දත්ත පමණක් ඇතුළත් කරනු ලබයි. ඔන්න පළවෙනි දරුව ඇතුළත් කරනු ලබයි. ඊට පස්සේ මෙයාගේ මේ සිටි එක හරි person වගුවේ කියන එකේ සිටි එක ඩිෆෝල්ට් වැටෙන්න ඕනේ අනුරාධපුර. ඒකල හිතන්නකෝ අපි මෙයාගේ වගුවේ දත්ත ටික ඇතුළත් කරගෙන යනවා. එතකොට ගොඩාක් පුද්ගලයෝ ඉන්නේ අනුරාධපුර කියලා. ඒ කියන්නේ ওই වගුවට අදාළ දත්ත තියෙන පුද්ගලයෝ ගොඩක් ඉන්නේ අනුරාධපුර කියලා හිතන්න සිටි එක. ඒතර ඒ වගේ තැන්වල අපිට පුළුවන් ඩිෆෝල්ට් වැලියු එකක් දාලා තියන්න. අර HTML වල ෆෝම් වල දාන්නේ ඩිෆෝල්ට් වැලියු එකක්. අන්න ඒ වගේ මේ වගේ ඩිෆෝල්ට් වැලියු එකක් දාලා තියන්න පුළුවන්. එතකොට city එක වෙන කොහේ හරි නම් අවුලක් නැහැ city එක ගහන්න පුළුවන්. බැරිලා city එක නොගැහුවොත් අර automatically default value එකක් දාලා තියන්න පුළුවන් වැටෙන විදිහට. හරි. ඊළඟ තරුව දාලා ලියා ගන්න. person වගුවේ city එකෙහි default value එක අනුරාධපුර හරි දිග වැඩිනේ බං ඒ පුර කියලා ගනි අනුරාධපුර කියන එකට ඒ පුර කියලා ගන්න ඒ පුර ලෙස යෙදිය යුතුය හරි ඊට පස්සේ order වගුවේ person id එක යනු ආගන්තුක යතුරයි ඊට පස්සේ දාගන්න මෙහෙම වගු දෙකෙහිම කිසිඳු තීරුවක් හිස් නොවී පැවතිය යුතුය හරි ඒ කියන්නේ මේ වගු වල තියෙන තීරු වලට දත්ත අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හිස් දත්ත ඇතුළත් කරගන්න බෑ හිස් නොවිය තිබිය යුතුය right ඒ ටික ඇති ඔක තමයි අපිට වගු දෙක දීලා එයාලා දීලා තියෙන මොනවද දීලා තියෙන කරුණු ටික අන්න ඒ කරුණු වලටත් එකඟ වෙලා අපි මෙන්න මේ වගු දෙක ක්‍රියේට් කරගන්න ඕනේ හරි වගු දෙක ක්‍රියේට් කරන්න ඕනේ එතකොට ඔයාලට ඉස්සෙල්ලාම පොඩි ටිප් එකක් දෙන්නම් වගු දෙක නිර්මාණය කරද්දී හරි ආගන්තුක යතුර නැති වගුව ඉස්සෙල්ලාම ක්‍රියේට් කරන්න. ඒ කියන්නේ මේ වගු දෙකෙන් ඔයාලා ඕඩර් වගුව මුලින්ම නිර්මාණය කරන්න යන්න එපා. ඇයි කියලා මම පස්සේ කියන්නම්. හරි. එතකොට මුලින්ම ඔයාලා පර්සන් වගුව නිර්මාණය කරන්න ඕනේ.
අන්න දැන් තමයි වැඩේට බහින්නේ. බර කලින් ඉගෙන ගත්තා ඔන්න දැන් තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට දැන් මෙතනදී නම් මම මේ වගු දෙකට අදාළව කරුණු ටිකක් දුන්නා. එතකොට එක්සෑම් එකේදී ඔය හැම කරුණක්ම නොදෙන්න පුළුවන්. අත්‍යවශ්‍යම එකක් දෙන්න පුළුවන්. හැම එකක්ම නොදී ඉන්නත් පුළුවන්. එතකොට ඒ වගේ තැන් වලට වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලා දැනගෙන සිටිය යුතුයි. ඒක මම පොඩ්ඩක් කියන්නම්. ඉස්සල්ලාම හදන්න ඕනේ person කියන වගුව. ඉතින් මම එහෙනම් person කියන වගුවට එන්නම්. මොකක්ද මෙව එක syntax එක බලන්න. create හරි table හරි table name මොකද්ද table එකේ name එක person ආයෙනම් table එකේ name එක person විදිහට දාන්න person හරි create table person හරි එතකොට බලන්න person වගුවේ තියෙන column ටික මොනවද attribute ටික මොනවද කියලා right ඉස්සලාම තියෙනවා person id අන්න එහෙනම් මම දාගෙන යනවා person id මෙන්න මේ person id කියන්නේ මෙයාගේ ප්‍රාථමික යතුරු නේද ප්‍රාථමික යතුරු එහෙනම් මෙයා වගුවකට කොහොමද ප්‍රාථමික යතුරක් ඇතුළත් කරගන්නේ වගුවක් නිර්මාණය කරන මොහොතේ කිසිම ගින්නක් නැහැ බං මොකක්ද primary key ඔන්න primary key කියලා දුන්නා ඊට පස්සේ personal id එක අපි int විදිහට දාමු මොකද ඒකේ දත්ත ඇතුළත් වෙන්න ඕනේ ඉලක්කම් විදිහට කියලා හිතලා අපි int කියලා දාමු හරි එහෙනම් චුට්ටක් මෙහෙට ගන්නද මම මේක මෙහෙට ගන්නම් මොකද int කියලා දාලා primary key කියලා දාලා දාමු අවසානට මම එතකොට මෙතන දානවා person id අන්න එයාගේ දත්ත ප්‍රරූපය මම දානවා මොකක්ද int කියලා ඊට පස්සේ එයා primary key එකක් කියලාත් මම දුන්නා ඔච්චරයි බං එතන magic දොග නැහැනේ වගුවේ column එකේ නම දුන්නා එයාගේ දත්ත ප්‍රරූපය ඊට පස්සේ එයා මොකෙක්ද primary key කියලා දුන්නා එතකොට primary key කියලා දුන්නා කියන්නේ මේක ඇතුලේ තියෙනවා මොකක්ද not null සහ unique කියන condition දෙකම ඇති ඊට පස්සේ name හැදෙන්න ඕන column එක name name එකේ දත්ත ප්‍රරූපය මොකක් වගේ දුන්නොත් හොඳයිද ඉතින් name කියන text එකක් නේ බං වාචා කියලා දියන් ඔච්චරයි වාචා අගයක් දෙනවද අගයක් දෙන්න ඉතින් 255ක් විතර අගයක් දෙන්න ඊට පස්සේ මේ කිසිම එකක් not null වෙන්න බෑ ඒ කියන්නේ කිසිම එකක් null වෙන්න බෑ එහෙනම් මම ඉස්සරහින් not null කියලා දානවා හරි එතන උඹලා අහන්න එපා ඇයි person id කියන එකට not null කියලා දැම්මේ නැත්තේ කියලා. ඉතින් ඒක වෙන්න ඕනේ නැහැනේ කොහොමත් මොකද primary key එක තුල include වෙනවා not null සහ unique කියන දෙකම. එච්චරයි. ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ address. ඔන්න address කියන එකත් හදමු. ඒකේ data type එක වාචා කියලාම ගමු ඉතින්. අවුලක් නැහැනේ. size එක 255ක්ම දෙන්නම්. අවුලක් නැහැ. එතකොට මෙතන size එකක් දුන්නේ නැහනේ. ඉතින් අවුලක් නැහැ. size එකක් නොදුන්නාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. int විදිහට තමයි එයාගේ id එක enter වෙන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ අයි මෙතන දුන්නේ ඉතින් එතන දුන්නා ඉතින් දෙන්න නැතු ඉඳහන් ඕන හරි ඊට පස්සේ ඇඩ්‍රස් යකෝ ඇඩ්‍රස් ඉතුරු හරි වාචා එයාගේ ටයිප් එක මේවත් null වෙන්න බෑ හැම එකක්ම null වෙන්න බෑනේ එහෙනම් මම not null කියලා දෙන්නම් ඊට පස්සේ city එක ඒකත් වාචාම තමයි හරි 255යි මේකත් null වෙන්න නම් බෑ හරි null වෙන්න බෑ ඊට පස්සේ වැදගත් දෙයක් කිව්වා city එකටනේ default value එක වෙන්න ඕනේ අනුරාධපුර කියන එක එහෙනම් එන්න ඕනේ මොකක්ද අපි පාවිච්චි කරන්න ඕනේ මෙතනට default කියන එක default මොකක්ද value එක a පුර කියලා දාන්න default ඊට පස්සේ තියෙනවා age එක age එකට සාමාන්‍යයෙන් ඇතුළත් කරගන්නේ text එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ වාචා එකක් නෙමෙයි. මොකක්ද? int එකක් කියලා ඉදිරිය මම දාන්නම්. int type එක ඒකත් null වෙන්න නම් බෑ. එහෙනම් මම not null කියලා දාන්නම්. ඊට පස්සේ වැදගත් දෙයක් කිව්වා වයස 18ට වැඩිද කියලා check කරන්න ඕනේ. එයාලගේ දත්ත විතරයි මේකට ඇතුළත් වෙන්න ඕනේ. එහෙනම් check කරමු අපි. එහෙනම් check කරමු මොකක්ද? check age එක හරි age එක විශාල වෙන්න ඕනේ 18ට වඩා හරි එතකොට ඔච්චරයි එච්චරයිනේ අපි තියෙන්නේ නේ personal id එක හරි name එක address එක city age හරි නේද ඔච්චරයි බා දැන් මේ එක වගුවෙන් ගන්න ඇඟට මොකක්ද කරන්න ඕනේ කියලා හරි එතකොට මේවා තනි line එකට ලියන්න පුළුවන් ඉතින් මම මේ ලිවි ටිකක් clear වෙන්න හරි එතකොට එක column එකක් හැදලා ඉවර වුණාට පස්සේ ඊළඟට යන්න කලින් අපි කමාවක් දාන්න ඕනේ හරි
කමාවකින් වෙන් කරමු පේලි ටික. හරි මෙතනින් අවශ්‍ය නැහැ. ඉතින් ඉවරයිනේ. ඊට පස්සේ මොකක්ද? සෙමිකෝලන් එක දැම්මා. වරහන දාලා වරහන වහලා දැම්මා. හරි ඊට පස්සේ මොකක්ද බං? වරහන දැම්මා. සෙමිකෝලන් එක දැම්මා. ඉතින් එතනින් කෝඩ් එක ඉවරයි. right එතකොට ඔන්න වගුවක් ක්‍රියේට් කරපු විදිහ. හරි දැන් මේ වගුවෙන් අනිත් හැම දැනුමක්ම ගන්න. දැන් මේ වගුවේ මම විශේෂ අර මට අර තිබ්බ කන්ට්‍රෙන්ට්ස් හරි තිබ්බ කන්ට්‍රෙන්ට්ස් ඔක්කොම ඔයාලට භාවිතා කරන්න ඕනේ හින්දා මම ටිකක් අතින් දා ලිව්වා. ඒතර එක්සෑම් එකේදී දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. හරි. ඒතර කොහොමත්ම හරි ඔයාලා අනිවාර්යෙන් ලියන්න මොකක්ද? කිසිම විස්තරයක් දීලා නැහැ කියලා හිතන්න වගුවකට. ඒතර හැබැයි වගුවකට ප්‍රාථමික ඒතරක් තියෙනවානේ. එහෙනම් ප්‍රයිමරි කී කියන එක ඔයාලා අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවානේ මේ මොනවද? කොලම් ටික මෙන්න කොලම් ටික පිළිවෙලට ලිව්වා. ඒකගේ data type එක මෙන්න පිළිවෙලට ලිව්වා. ඊට පස්සේ ඔයාලට හිතනවා නම් මේක හිස් නොවිය යුතුයි කියලා. හැම එකක්ම හිස් වෙන්නේ නැත්නම් ඇත්තටම පට්ටවක්. එහෙනම් කොහොමත් වගුවක් ක්‍රියේට් කරද්දී not null කියන එක පාවිච්චි කරන්න. ඊට පස්සේ query තැනක හිතනවා කියන්නේ හිතන්න මෙයාට තිබ්බා NIC කියලා එකක්. අගට NIC කියලා එකක් තිබ්බා කියලා හිතන්න. NIC එක unique වෙන්න ඕනේ නේ. හරි. එහෙනම් NIC එක ඊට පස්සේ NIC එකේ ඉලක්කන්නේ තියෙන්නේ. එහෙනම් INT එකක් ඒක unique වෙන්න ඕනේ කියලා ඉස්සරහින් unique කියලා දාන්න. එච්චරයි. එහෙනම් අර කියපු data type සහ constraints කියන දෙක use කරන්නේ අපි වගුවක් create කරද්දී මෙන්න මේ විදිහට. හරි. එතකොට අපිට ගානේ කියලා තිබ්බා මේවා primary key. ඒක අපි දන්නවා. ඊට පස්සේ city එකේ default value එක අනුරාධපුර කියලා දෙන්න කියලා කිව්වා. මේ දෙන්න පිළිවෙල හරි ලස්සනයි මේක. lazy. නිකන් ඔහේ නිකන් ඇත්තටම විහිළුවක් වගේ. ඇත්තට Python code එකක් මෙහෙම ලියන්න බෑනේ මං හිතන විදිහට. බලන්න පිළිවෙලට ලියන්න තියෙන්නේ. කොලම් එක ලිව්වා එයාගේ data type එක ලිව්වා ඊට පස්සේ not උන් කියලා තිබ්බට බා not null හැම එකක්ම කියලා ඉතින් ඉගෙන දැම්මා ඊට පස්සේ ඒකට විශේෂයෙන් කියලා තිබ්බා default value එක අනුරාධපුර මෙන්න default අනුරාධපුර තව මොන හරි තිබ්බනම් තව හිතහන් unique කියලා දාන්න ඕනි කියලා එහෙනම් unique කියලා දාහන් ඉතින් මේක city එකට unique කියලා දාන එක ගොන් වැඩක් මොකද city එකම city එකේ කිහිප දෙනෙක් ඉන්න පුළුවන් එහෙම මෙතන එහෙම දාලා නැහනේ තිබ්බනම් unique වෙන්න ඕනි කියලා ඉස්සරහින් දැම්ම unique කියලා ඉච්චරයි ඊට පස්සේ age එක 18ට වඩා වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ check කරන්න එපා check කරන්න ඕන අන්න check කරා age එක 18ට වඩා වැඩිද උච්චරයි හරි එහෙනම් ඉස්සලාම person වගුව හරි හැදුවා ඊට පස්සේ අපි person වගුවෙන්ම තමයි ඉගෙන ගත්තේ කොහොමද primary key එකක් include කරන්නේ වගුවක් create කරන මොහොතේම හරි එතකොට ප්‍රාථමික අතුරක් නැතුව වගුවක් හදලා පස්සේ වුණත් ප්‍රාථමික අතුරක් අපිට add කරගන්න පුළුවන් ඒක අපි පස්සේ බලමු හැබැයි ගොඩක් වෙලාවට වගුවක් නිර්මාණය කරන මොහොතේම ප්‍රාථමික අතුරක් දාගන්න ඔයාලා වග බලා ගන්න හරි එතකොට බලාගනින් primary key එකක් හරි ප්‍රාථමික අතුරක් ඔන්න දැම්මා ප්‍රාථමික අතුර වෙන්න ඕනේ ඉස්සරහින් primary key කියලා දැම්මා උච්චරයි ඊට පස්සේ ඩිෆෝල්ට් එකක් දාන්නේ කොහොමද චෙක් එකක් දාගන්නේ කොහොමද ඉතින් ඔච්චරයි බං කියලා දෙන්න තියෙන්නේ ආයි කියලා දෙන්න දෙයක් නැහැ හරි එතකොට මේක තමයි syntax එක create table name මේ තියෙන්නේ මොකක්ද table name එක අපි create කරන වගුවේ නම තමයි උතන අපි දාන්න ඕනේ හරි හරිම පිළිවෙලට person වගුව ඔයාලා හදාගන්න එතකොට මේ උදාහරණේ විතරමයි කරන්නේ ඉතින් ආයි කරන්න තේරුමක් නැහැ මට මේක ලියලා ඉන්න ඕනේ නැහනේ ඉතින් උඹලා වග බලාගනින් create table name කියලා දැම්ම වරහන දැම්ම ඕනනම් මේ set එකම තනි line එකේ ලියන්න පුළුවන්. එහෙම කැතයිනේ. ඒකින් තමයි මේ පේලි 4කින් 5කින් ලිව්වේ. එතකොට පේලියක් ඉවර වෙද්දි කමාවක් දාන්න ඕනේ කියලා ඇඟට ගනින්. ඊට පස්සේ මෙන්න column එකේ name එක, එයාගේ data type එක, ඊට පස්සේ එයා මොකෙක්ද? primary key එකද, unique එකක්ද, not null එකක්ද, bamboo check එකක්ද, default එකක්ද ඕන බම්බුවක් දාගනින් මෙතනට. ඊට පස්සේ මෙන්න name එක වාචා not null scene කරා මෙච්චරමයි තියෙන්නේ. හරි. එතකොට ඔච්චරයි. හරිම පිළිවෙලට මේක note කරගන්න. එතකොට ඇඟට ගනින් මේ කියපු ටික. හරි ඊට පස්සේ අපි order වගුව හදන විදිය බලමු. ඉස්සල්ලා මේක හදාගන්න. හරි ඔයාලා ලියාගෙන ඉවරයි කියලා මම දන්නවා. එහෙනම් මම ඊළඟ order වගුවත් create කරන්නම්. මම මේ ඇතුලේ data ටික මකන්නම්. ඉතින් structured එක ඔක්කොගෙම එකයිනේ බා. ඇතුළු ටික මකන්නම්. right එතකොට create table තමයි table එකේ name එක person නෙමෙයි මොකක්ද order කියන එක හරි එතකොට දැන් scene එක දන්නවා මොනවද තියෙන්නේ order id තියෙනවා order number තියෙනවා personal id තියෙනවා සිරානේ බක් එහෙනම් දායිය මං order id එකක් int තිබ්බනම් මරු එහෙනම් int කියලා දැම්මා මේක මේකගේ ප්‍රාථමික අතුරු කියලා දන්නවනේ ඉස්සරහින් දාහම් primary key ඊට පස්සේ order number ඊට order number ඒකගේ data type එක ඉතින් ඒකත් int කියලා දාමු බා
int කියලා දාමු. එතකොට වගු දෙකේම කිසිම පෙළියක් හිස් වෙන්න බෑ. ඒත් එක්කම ඕඩර් නම්බර් කියන එක ටිකක් අනන්‍ය වුණා නම් හොඳයි කියලා උඹලට තේරෙනවා නේද? දැන් උඹලට හිතිච්ච දෙයක් හිතන් ඕඩර් නම්බර් එකක් එක එකාට අනන්‍ය වෙන්න ඕනේ ප්‍රාථමික තුරක් වෙන්න ඕනේ නෑ. හැබැයි ඕඩර් එකක් දාන්න ඕනේ එක පුද්ගලයෙක් නේ. මං දාපු ඕඩර් නම්බර් එකම උඹ දාපු ඕඩර් නම්බර් එකට සමාන වෙන්න බෑනේ. ඒත් අපිට දැන් හිතුණා ඒක යුනික් වුණා නම් හොඳයි. ඉතින් එහෙනම් ඉස්සරහ යුනික් කියලාත් දාපල්ලා. කිසි ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහෙන් ඕනනම් දාන්න. ගානේ කියලා තිබෙන්නේ නැති වුණොත් පල්ලෙහෙන් වල උපකල්පන යටතේ දාන්න. ඕඩර් නම්බර් එක අනන්‍ය ලෙස උපකල්පනය කරන ලදී. එච්චරයි. හරි. එහෙනම් int not null කියලා දානවා. not null ඊට පස්සේ unique. දැන් මෙතන o වගේ පේන්නේ o නෙමෙයි u තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා personal id. person id. එතකොට බම් මේ person id කියන එක මෙයාට ඇත්තටම foreign key එකක් නේ. ආගන්තුක යතුරක්. ඒතර ආගන්තුක යතුරක් දාන විදිහත් බලා ගන්න වෙනවා. person id කියන එකත් int. මෙයා foreign key එකක්. අන්න ඒක ලියන එක හොඳට බලාගනි. අපි මෙතන ලියන්න ඕනේ foreign key කියලා නිකන් ඉන්න බෑ. foreign key කියලා නිකන් ඉන්න බෑ. එයාගේ reference එක තියෙන්නේ කොහෙටද කියලා ලියන්න ඕනේ අපි. එයා link වෙලා තියෙන මොන වගුවටද කියලා අපි කියන්න ඕනේ. එහෙනම් references මොන වගුවේ මොකේටද? හරි. මොන වගුවේ මොකේටද? දැන් මට එහෙ ඉඩම අධි හින්දා මම පල්ලයට ගන්නම්. person වගුවේ person id එකට. person වගුවේ person id එකට කියලා අපි ලියන්න ඕනේ. හරි. එහෙනම් foreign key එකක් දාන විදිය ඔන්න ඉතින් ගණින් ඇඟට. හරි. personal id එක int කියලා කිව්වා. foreign key කියලා නිකන් ඉන්න බෑ. හරි. නිකන් ඉන්න බෑ. primary key නම් නිකන් ඉන්න පුළුවන්. ඒ වගුවේමනේ තියෙන්නේ බා. ඒතර foreign key එක ලියන්න ඕනේ. එයා link වෙලා තියෙන්නේ මොකේටද? එහෙම link කරොත් විතරයි හරි වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගෙන්නේ. නැත්තම් නෑනේ. හරි. එහෙනම් foreign key references person වගුවේ person id. person වගුවේ person id. හරි. references මොන වගුවේ මොන id එකටද? දැන් මම ගානනේ හදන්නේ. උඹලට තව සිංහල තියෙනවනේ මේවට ඉරික ගහලා ලියා ගන්න. එච්චරයි. හරි. එතන මේ වගේ කමා දාලා වෙන් කරන්න ඕනේ. හරි. කමා දාලා වෙන් කරන්න ඕනේ. ඉතින් මෙතනින් ඔච්චරයි. right. අන්න ඒකයි මං කිව්වේ මුලින්ම. හරි. foreign key තියෙන වගුව නෙමේ person කියන වගුව හදාගන්න කියලා. මොකද නැත්තම් අපිට reference එකක් දෙන්න බෑ. ඇයි ඒ person වගුව create කරලා නැහනේ. person වගුව create කරා නම් විතරයි reference එකක් දෙන්න පුළුවන්. හරි. දැන්ට already අපි person වගුව create කරලා ඉවරයි. අනේ ඒකින්ද අපිට පුළුවන් reference එකක් දෙන්න. එහෙම නැත්තම් අපිට වෙන්නේ හරි පසුව order වගුව create කරලා person වගුව හැදුවා කියන්නකෝ. එහෙම හදලා ඉවර වුණාට පස්සේ මේක foreign key එකක් බවට පත් කරන්න. එහෙම පස්සෙත් පුළුවන්. හරි. වගුවක් නිර්මාණය කරන මොහොතේම විතරක් නෙමෙයි මේ දත්ත ප්‍රරූප වුණත් අපිට පස්සේ ඇතුළත් කරගන්න පුළුවන්. අන්න ඒක අපි ඊළඟට කතා කරනවා. right. එතකොට එහෙනම් order වගුවත් ඔයාලා පිළිවෙලට මේක දාගන්න. හරි. එතකොට අපි දැන් වගුවක් create කරන විදිහක් දන්නවා. දැන් database එකක් create කරන විදිය දන්නවා. create database name. create database එක ඉවත් කරන්නත් දන්නවා. දැන් ඔන්න වගුවක් හදන්නත් දන්නවා. හරි. එතකොට මේවා අපි කලින් ඉගෙන ගත්තා වගුවක් හදන්න ඕන හින්දා. right. එතකොට මේ වගේ තේරුම දැන් උඹලා ඇඟට යන්න ඇති. හරි. අපිට වගුව create කරද්දී ඇඟට එනවා නම් මෙයා unique වුණා නම් හොඳයි. අනන්‍ය වුණා නම් හොඳයි කියලා එතන දාපන් unique. හරි. එතකොට ගානේ කියලා තිබ්බොත් his නොවිය යුතුයි. අන්න තේරුණා. default value එක කතා කරා. check එක කතා කරා. foreign key primary key කතා කරා. හරි. එතකොට සරලව මම ඔක්කොම එකට එකතු කරලා එක උදාහරණයක් කරේ. right. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේ වගුවක් නිර්මාණය කරාට පස්සේ වුණත් අපිට මෙන්න මේ කියන දත්ත ප්‍රරූපයන් ඊට පස්සේ මේ නිර්මාණය කරපු කොලම් වලට අමතරව තව කොලම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. තියෙන කොලම් එකක් ඉවත් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටිකක් අපිට කරගන්න පුළුවන්. හරි. primary key එකක් පස්සේ ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගුව නිර්මාණය කරන මොහොතේම අපි මෙතන නම් primary key එකක් ඇඩ් කරානේ. එහෙම නැතුව හිතන්නකො මොකෙට් හරි primary key එකක් නැතුව වගුවක් හැදුවා කියලා. ඒතර උට ආයේ පස්සේ වගුවක් හදාගන්න ඕනේ නැහැ. හරි. ඒ වගුව මකලා දාලා ආයෙ අලුතෙන් වගුවක් හදන්න ඕනේ නැහැ. හදපු වගුවටම ප්‍රාථමික යතුරක් අපිට ඇඩ් කරන්න පුළුවන්. හරි. අන්න ඒ දේවල් කරන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු. ඒතකොට අපි DML වල කොලම් ඇතුළත් කරේ නැහැ. කොලම් වල දත්ත මකලා දැම්මේ නැහැ. හරි. එතකොට වගු නිර්මාණය කරේ නැහැ. එහෙම මොකුත් කරේ නැහැ. අපි DML වල කතා කරේ හදපු වගු වලට දත්ත
දත්තත් එක්ක තමයි එතන ගනුදෙනු උනේ. දත්ත මකලා දානවා, දත්ත පේලියක් අලුතෙන් දානවා. දත්ත ඔය වගේ දේවල් තමයි අපි කතා කරේ. රයිට්. එතකොට මෙතන කතා කරන්නේ සම්පූර්ණ වගුත් එක්ක. වගු database ඔවත් එක තමයි මෙතන කතා කරන්නේ. හරි. එතකොට මේ කතන්දරේ මෙතන ඉවරයි. අපි SQL වල අවසානම අපි කරන මාතෘකාව right ලියා ගන්න alt table statement. හරි. මොකක්ද? alt table statement. හරි. DDL වලම අවසාන කොටස alt table statement. right. මේක යටතේ අපි සිංහල ටිකක් දාගමු. සිංහල ටිකක් දාගමු. මෙහෙම ලියා ගන්න. වගුවක් සඳහා අලුතින් තීරු ඇතුළත් කිරීම ඊට පස්සේ පවතින තීරු මකා දැමීම තීරු වල දත්ත ප්‍රරූපය වෙනස් කිරීම හරි දත්ත ප්‍රරූපය වෙනස් කිරීම වැනි කටයුතු alt table විධානය මගින් සිදු කරයි. right. අපේ අවසානම කොටස බම් මේක. මෙතනින් පස්සේ SQL ඉවරයක් වෙනවා. හරි. එතකොට මේ ඉගෙන ගත දැනුම් ටික අපිට ඇති A level exam එකට. හරි. ටිකක් වැඩිත් එක්ක. right. මේ හොඳටම ඇති. එතකොට alt table එක ගැන කතා කර යන්නේ. හරි. මේකෙත් මම ගණන් 3-4කින් 5කින් alt table එක සම්පූර්ණයෙන් complete කරලා දානවා. හරි. ලියා ගන්න. එතකොට ඔයාලා යටතේ පළවෙනි ගාන විදිහට ලියා ගන්න මෙහෙම. person වගුවට DOB ලෙස නව තීරුවක් ඇතුළත් කරන්න. එහි දත්ත ප්‍රරූපය date ලෙස යොදන්න. right. ඔච්චරයි බං. මොකක්ද කතන්දරේ මේ person කියන වගුවට අලුතෙන් column එකක් add කරගන්න ඕනේ DOB කියලා. ඒකගේ දත්ත ප්‍රරූපය date. කරමු. හරි. හරිම lazy බලා ගනින් කතන්දරේ හරිම lazy. මෙච්චරයි. alt table බලාගනින් code එක alt table. හරි. table එකේ නම මොකක්ද? person. alt table person add මොකක්ද? add වෙන්න ඕන column එකක්. column එකේ name එක ගනින්. column එකේ name එක මොකක්ද? DOB විදිහට column එකක් add කරගන්න. ප්‍රරූපය ප්‍රරූපයත් ඉස්සරහින් දැම්මා කිව්වා. හරිම lazy. DOB ප්‍රරූපය date. හරි. ඔච්චරයි. ප්‍රරූපය date. ඔච්චරයි code එක. එහෙනම් දැන් මේ උදාහරණයෙන් මම කියලා දුන්නේ මොකක්ද උඹලට? වගුවකට කොලම් එකක් කොහොමද ඇඩ් කරගන්නේ පසුව වගුවක් නිර්මාණය කළ පසුව මේ ඔක්කොම වෙන්නේ වගුවක් ක්‍රියේට් කරාට පස්සේ තමයි මේ දේවල් කරන්න පුළුවන්. එහෙනම් මෙතනින් මේ ගාණෙන් මම කියලා දුන්නේ මොකක්ද උඹලා ඉගෙන ගත්තේ මොකක්ද? ඉගෙන ගත යුත්තේ මොකක්ද? වගුවක් නිර්මාණය කරාට පස්සේ කොහොමද අලුතෙන් කොලම් එකක් ඇඩ් කරගන්නේ? alt table name මතක තියාගන්න. alt table name add කොලම් එකේ name එක ඉස්සරහට යාර data type එකක් තියෙනවා නම් ඒක. right. මේකත් දාගන්න ලස්සනට. හරි. ඊට පස්සේ ඊළඟට දැනගන්න ඕන දෙයක් තමයි අපි හදලා තියෙන වගුවක මේ කොලම් එකක දත්ත ප්‍රරූපය වෙනස් කරගන්නේ කොහොමද කියලා. හරි. හිතන්නකෝ අපිට ඕනේ person වගුවේ DOB කියන තීරුවේ දත්ත ප්‍රරූපය year ලෙස වෙනස් කරගන්න. හරි. දත්ත ප්‍රරූපය හිතපන්කෝ year විදියට.
හරි date එක year විදියට මාරු කරගන්න change කරගන්න ඕනේ කියලා හිතන්න. අන්න ඒ වගේ තැන් වල මොකද කරන්නේ? ලියා ගන්න ගානක් දෙවෙනි ගාන විදිහට person වගුවේ DOB හි දත්ත ප්‍රරූපය year ලෙස මාරු කරන්න වෙනස් කරන්න මොකක් හරි යාවත් කාලීන මොකක් හරි සෙට් වෙන නමක් දාගන්න year ලෙස මාරු කරන්න ඔකක් හරි දාගනින් හරි ඒක කොහොමද කරන්නේ බලන්න alt table name ඒක හිම්ම තමයි ඊට පස්සේ alt column මොකක්ද column එකේ name එක ලියන්න DOB data type එක year නේ කරන්න කිව්වේ ඉතින් එහෙනම් year කරහම ඉවරයි හරි එතකොට දැන් මේකෙන් මම කියලා දෙන්න try කරේ මොකක්ද උඹලට වගුවක column තියෙනවා ඇති වෙනකම් යකෝ column කොහොමද තියෙනවනේ column එකතු වෙලානේ වගු හැදෙන්නේ හදලා තියෙන column එක data type එකක් කොහොමද change කරන්නේ අන්න මේකෙන් ගන්න තියෙන දැනුම ඒක ගනින් බා මේ උදාහරණය මතක තියාගන්න එක නෙමෙයි හරි මෙතනම syntax එක තියෙනවා මොකක්ද මේ මොකක්ද table name එක හරි ඔය ඉතින් දැන් බබ්බුනේ මේ උඹලා මේ මතක් කරවන්න ඉතින් ඔයාගේ note දැන් මම කලිනුත් කියලා තියෙන note ගහගන්න විදිහ මම දෙන note එකට අමතරව උඹලට set වෙන තව සිංහල දාලා ලියාගනින් මොනවා හරි ඒක මරු table name එක ඔන්න ඊට පස්සේ alt column කියන එක කොහොමද තියෙනවා මේ තමයි හරි data type එකේ දත්ත ප්‍රරූපය වෙනස් විය යුතු column එක ඊට පස්සේ මේක තමයි data type එක ඔච්චරයි බා ඔච්චරයි ඔය විදිහට ඔයාලා ලස්සනට හදා ගන්න ඕනේ right ලියා ගන්න හරි එතකොට දැන් අපි දන්නවා කොහොමද අලුතෙන් කොලම් එකක් ඇඩ් කරගන්නේ ඊට පස්සේ දන්නවා කොලම් එක කොහොමද දත්ත ප්‍රරූපය වෙනස් කරන්නේ දැන් හිතන්නකෝ වගුවක් තියෙනවා ඒකට අපි අමතරව දාගත්ත කොලම් එකක් ඒක පට චාර්ටර් එකේ ඉච්චර සෙට් වෙන්නේ නැහැ වගුවට ඒක මට අයින් කරගන්න ඕන එහෙනම් අලුතෙන් මුළු වගුවම මකලා දාලා එහෙම මුකුත් කරන්න ඕනේ නැහැ වගුවම මකලා දාන්න ඕනේ නැහැ හරි මොකක්ද එහෙනම් කරන්න වෙන්නේ එහෙනම් අපිට පුළුවන් මොකක් කරන්නද ඒකේ තියෙන කොලම් එක විතරක් ඉවත් කරලා දාන්න all table use කරලා කොහොමද කරන්නේ ලියා ගන්න ගාන ලියා ගන්න person වගුවේ age නැමැති තීරුව ඉවත් කරන්න හරි ඉතින් අපි DML වලින් කතා කරේ කොහොමද බං අපිට ඒකේ කරන්න පුළුවන් ඕන නම් column age කියන තීරුවේ තියෙන දත්ත ටික මකලා දාන්න පුළුවන් දත්ත නෙමෙයි සම්පූර්ණ තීරුවම දත්තත් එක්ක හරි අතනදී මකලා දැම්ම නම් තීරුව ඉතුරුයි දත්ත මැකෙනවා මෙතනදී එම නෑ දත්තත් එක්ක තීරුවම ගැලවිලා යනවා ඕක තමයි DDL වල කතන්දරේ හරි මොකද්ද කිව්වේ person වගුවේ අයින් කරන්නලු age කියන තීරුව හරි අයින් කරමු alt table person හරි මොකක්ද වචනේ drop බං drop මොකක්ද DOB ඔච්චරයි හරි එහෙනම් ඔයාලා දන්නවා මේ database එකක් මකන්නත් පාවිච්චි කරේ drop තමයි එයාලා ඉතින් එහෙනම් හරිනේ drop DOB ඔච්චරයි හදා ගන්න එතකොට මේ තියෙන්නේ මොකක්ද table name එක මේ තියෙනවා column එක ඉවත් විය යුතු කොලම් එක right පිළිවෙලට ලස්සනට දාගන්න
හරි අපිට ඉවත් කරගන්න ඕනේ h කියන තීරුවනේ h කියන තීරුව right බලාගනින් මොකද්ද වෙන්න ඕනේ drop ඉවත් වෙන්න ඕනේ තීරුවක් නේ හරි ඉවත් වෙන්න ඕනේ තීරුවක් එහෙනම් drop column මොකද්ද column එකේ name එක dob ඔච්චරයි right note එක හදා ගන්න person කියන්නේ වගුව මේ dob කියන්නේ මොකක්ද ඉවත් වෙන්න ඕන column එකේ name එක right පිළිවෙලට ලස්සනට හදා ගන්න sorry මෙතන අයින් වෙන්න ඕනේ dob නෙවෙයිනේ අපි ගාන දුන්නේ h කියලානේ h කියලා හදා ගනින් h right තලියයි හරි එතකොට ඔයාලා හිතන්න අර අපි person වගුව කලින් ක්‍රියේට් කරේ ඒක ක්‍රියේට් කරද්දී අපි person id කියන එක හරි person id කියන එක ප්‍රාථමික යතුරක් විදියට පත් කරේ නෑ වගුව ක්‍රියේට් කරද්දී ප්‍රාථමික යතුරක් විදියට ඒක පත් කරේ නෑ කියලා හිතන්න මම කියවනේ ඒක වගුව ක්‍රියේට් කරාට පස්සේ වුණත් අපිට ඇඩ් කරන්න පුළුවන් කියලා old table use කරලා තමයි අතුවත් කරන්න වෙන්නේ හරි ලියාගනින් මෙහෙම person වගුවේ person id එක ප්‍රාථමික යතුරක් බවට පත් කරන්න right එතකොට හරි එතකොට කොහොමද පත් කරන්නේ person id කියන එක තමයි පත් කරන්න ඕනේ. ඉතින් හරි එහෙනම් පත් කරමු. old table එකේ name එක person තමයි. add කරන්න මොකක්ද primary key එක අප්පා. primary key හරි primary key මොකක්ද person id මොන වගුවේද person වගුවේ person id හරි primary key person id right ලියාගනින් person id ඔච්චරයි හරි එතකොට වගුවක් නිර්මාණය කරද්දී අපිට ලියාගන්න හදාගන්න බැරුණොත් ඒකේ primary key එක අපිට පස්සේ උනත් ප්‍රාථමික යතුරක් add කරන්න පුළුවන් කොහොමද add primary key person id ඔච්චරයි right දාගන්න හරි එතකොට දැන් වගුව නිර්මාණය කරාට පස්සේ කරද්දී අපි මොකක් හරි කොලම් එකකට ප්‍රාථමික යතුරක් විතර දුන්නා කියලා හිතමු. ඊට පස්සේ වෙනස් වෙනවා මේක ප්‍රාථමික යතුරට හරියන්නේ නැහැ. ඇත්තම කිව්වොත් බං මේ දේවල් වෙන්නේ නැහැ. ඇයි බං අපි හරියටම ER එකක් ඇඳලා ඊට පස්සේ ඕක අපි ER ඇඳේ නැතුනොත් අපි ඕක normalize කරලා තමයි ඕක මෙතනට එන්නේ. හැබැයි මොකක් හරි හේතුවක් හින්දා පස්සේ හිතුනොත් මේක ප්‍රාථමික යතුරට දාන්න නැතුව අපි වෙන එකක් දාමු කියලා idea එකක් ආවොත් අපිට දීලා තියෙන ප්‍රාථමික යතුරක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. හරි ඒක කරන්න කොහොමද කියලා බලමු. ලියාගන්න ඊළඟ ගාන person වගුවේ ප්‍රාථමික යතුර ඉවත් කරන්න කරමු ඉතින් හරි ඉවත් කරන හැම දෙයක් නම් drop තමයි බං drop හරි up නෑ drop හරි drop මොකක්ද primary key ඉතින් ලියහගෝ ඒක primary key ඔච්චරයි order table person වගුවේ ඉවත් කරන්න ප්‍රාථමික යතුර මොකේද කියලා කියන්න ඕනේ නෑ primary key කියලා කිව්වට පස්සේ එයා දන්නවා ප්‍රාථමික යතුර තියෙන මොන කොලම් එකේද එයා ඒක ඉවත් කරලා දාන්න. එතකොට මේ කොලම් එක තවදුරටත් ප්‍රාථමික යතුරක් වෙන්නේ නෑ. හරි ලස්සනට ලියා ගන්න ඕන දෙයක් තිබ්බොත් නෝට් කරගන්න.
හරි. එතකොට ප්‍රාථමික යතුර වගේම හිතන්නකො වගුව ක්‍රියේට් කරද්දී අපිට ෆොරින් කී එක ඇඩ් කරගන්න බැරි වුණා කියලා. බලන්න හිතන්න පුළුවන් දැන් මේ එකින් එක කරන ඉවරයි. මෙතනින් ඉවරයි. සාවධානයෙන් අහන්න දහම්. ෆොරින් කී එකක් ඇඩ් කරන්න කියලා හිතන්න. ඒ කියන්නේ වගුව ක්‍රියේට් කරද්දී ෆොරින් කී එකක් ඇඩ් වුණේ නැහැ. පස්සේ අපිට පුළුවන් ෆොරින් කී එකක් ඇඩ් කරන්න කියලා මම කලින් කිව්වට ඉතින් දැන් ඒක කරන්න යන්නේ. කොහොමද පාවිච්චි all table තමයි පාවිච්චි කරන්නේ. ගානකින් බලමු. ලියාගනින් ගානක් ඕඩර් වගුවේ දැන් කලින් අපි ක්‍රියේට් කරපු වගු දෙකත් එක්ක මම ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ලියාගනින් ඕඩර් වගුවේ person id යන්න නෙමෙයි තීරුව හරි මොකක් හරි person id තීරුව foreign key එකක් බවට පරිවර්තනය කරන්න. foreign key එකක් බවට පරිවර්තනය කරන්න. හරි. කොහොමද එහෙම කරන්නේ? ඉතර දෙයක් නෑ බං. all table name එක order නේ. ඒ නැතිනම් person මකහ. එතනට දානවා මොකක්ද? order කියලා. all table order. ඊට පස්සේ add නේ කරන්නේ බං. එහෙනම් ඇතුළත් කරන්නේම add, ඉවත් කරන්නේම drop. ගණින් ඇඟට තියෙරි. add මොකක්ද? foreign key. foreign key මොකක්ද foreign key එක? person id බං. person id නිකම්ම දාලා පුළුවන්ද? බෑ. person foreign key කියලා නිකම් කියලා බෑ. reference එක දෙන්න ඕනේ. link කරන්න ඕනේ මොකේද මේක set වෙන්නේ කියලා. හරි. එහෙනම් references කෙලිම ලිව්වට කමක් නැහැ. මට දැන් ඉඩ මදි හින්දා මම පල්ලයට ගන්න. references මොකේටද? person වගුවේ person id එකට. ඇයි බං මේ foreign key එක link වෙන්න ඕනේ person වගුවේ person id එකට. එහෙනම් ලියමු person id ඔච්චරයි right හදාගනින්. කොහොමද වගුවක් ක්‍රියේට් කරාට පසුව foreign key එකක් ඇඩ් කරන්න කියලා. right ලියා ගන්න. ඕන සිංහලක් තිබ්බොත් නෝට් කරගන්න. දාගනින්. හරි. එතකොට all table කියන ස්ටේට්මන්ට් එකට දාලා කරුණු ටික මම ඔක්කොම වගේ සාකච්ඡා කරා. හරි. එතකොට අපි මේ දක්වා මොනවද කතා කරේ? ඩේටාබේස් එකක් නිර්මාණය කරා. ඊට පස්සේ වගුවක් නිර්මාණය කරේ තාම. හරි. වගු මකා දැම්මේ නෑ. වගුවක් නිර්මාණය කරා. ඊට පස්සේ හරි නිර්මාණ කරන්න ඕන තීර ටික කතා කරා. ඊට පස්සේ වගු නිර්මාණය කරපු වගුවකට කොහොමද දත්ත පෙරූප අලුතෙන් කොලම් ඉවත් කරන්නේ? ඔය සීන් ටික කරන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ඇත්තටම අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද ඩේටාබේස් එකකින් වගුවක්ම අයින් කරන්න කියලා. හදපු වගුවක් කොහොමද අයින් කරන්න කියලා අපි ඉගෙන ගන්න වෙනවා. හරි කොහොමද එහෙම කරන්නේ? හරිම ලේසි. මොකක්ද? මම සින්ටැක්ස් එක ලියන්න. ඊට කලින් අපි මෙහෙම ලියාගන්නකෝ මෙහෙම. ඩේටාබේස් එකකින් වගුවක් ඉවත් කිරීම. right හරිම සරලයි. ඉවත් කර හැම දෙයක්ම වගේ SQL එක කතා කරේ drop කියන එකකින්. ඉතින් මේකත් dropම තමයි බා. එහෙනම් මෙන්න drop table මොකක්ද? table name. හරි දාපන් table name එක. හරි table name. ඔච්චරයි. ඕක තමයි වගුවක් ඉවත් කරන්නේ. මෙතනදී බං වගුව ඉවත් කරද්දී ඩේටාබේස් එකේ ඒ වගුවේ නමවත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණ වගුවත් එක්කම ඩේටා ටිකක් ඉවත්ම වෙලා යනවා. එතකොට මෙතන දාන නමින් ආය අපිට SQL ලියන්න බෑ. හේතුව ඒ වගුවක් දැන් ඩේටාබේස් එකේ නැහැ. තේරුම් ගනින්. එතකොට අපිට කිව්වොත් person වගුව ඉවත් කරන්න කියලා. ඉතින් කරමු. මොකක්ද? ගානක් ලියාගනි. person වගුව ඩේටාබේස් එකේ ඉවත් කරන්න ලියාගනි. කොහොමද කරන්නේ? drop table එකේ name එක person නේ. ඔච්චරයි. ඔන්න ඉවත් වෙලා යනවා. හරි ලියාගනින් කෝක. සිංහල ටිකක් දෙන්න ඕන මට. ලියාගන්න.
මේක ලියාගනින්. හරි. සිංහලෙන් දාගන්න මෙහිදී දත්ත ගබඩාවෙන් සම්පූර්ණ වගුවම ඉවත් වී යයි. සම්පූර්ණ වගුවම ඉවත් වී යයි. වරණ ඇතුළේ දාගන්න දත්තත් සමග. හරි. දත්තත් සමග සම්පූර්ණ වගුවම දත්ත ඇතුළේ නිකන් තියනවා වගේනේ. ඒක නේ ඕනෙත් නෑ වගේ කමක් නෑ. ඉතින් කොහොම කරගන්න. මොකක්ද? දත්ත පාදකයකින් ඩේටාබේස් එකෙන් සම්පූර්ණ වගුවම ඉවත් වී යයි. එතකොට බම් මේ ඇයි මං එහෙම එකක් කිව්වේ? තව ක්‍රමයක් තියෙනවා සම්පූර්ණ වගුවම ඉවත් කරන්නේ නැතුව වගුව තියෙනවා ඩේටාබේස් එකේ. මෙතනදී ඩේටාබේස් එකේ වගුවවත් නැහැ. හරි. එතකොට දැන් drop table person කරොත් ආයේ person වගුවක් නැහැ ඩේටාබේස් එකේ. එහෙනම් අපිට ආයේ අලුතෙන් දත්ත පේලියක් ඇතුළත් කිරීම හරි ඔය වගේ දේවල් කිසිම දෙයක් කරන්න බෑ. මොකද එහෙම වගුවක් නැහැ. තව ක්‍රමයක් තියෙනවා ඩේටාබේස් එකේ කියන්නේ ටේබල් එකේ නේම් එක තියෙනවා ඩේටාබේස් එකේ. හිතන්නකෝ person කියලා වගුවක් ඩේටාබේස් එකේ තියෙනවා. හැබැයි තියෙන හැම දත්තයක්ම මකලා දාන්න ඕනි කියලා. හරි. එතන උඹලා එකපාරට ඔලුව එනවා. හරි. delete from table name කරොත් ව්‍යා එකක් දාන්න නැතුව සම්පූර්ණ වගුවේම දත්ත ටික මැකිලා යනවා. එහෙමත් වෙනවා. හරි. තව ක්‍රමයක් තියෙනවා. වගුවේ දත්ත ටික මකලා දාන්න වගුව ඉතුරු කරලා. වගුව ඉතුරු කරොත් අපිට පස්සේ උනත් දත්ත පේලියක් ඇතුළත් කරගන්න පුළුවන්. හරි. ලියා ගනින්. එතකොට හරි මෙහෙම ලියා ගන්න. ඉවත් වී යයි. පසුව මොකක් හරි වෙනම ලියා ගනින් මෙහෙම. දත්ත ගබඩාව තුල වගුව ඉතිරි වී දත්ත පමණක් හරි සියලුම දත්ත පමණක් මකා දැමීමට නම් පහත ලෙස කේත කළ යුතුය. right. ඒ විදිහට කරන්න නම් බා. ඒ කියන්නේ දත්ත ටික මකලා දාලා ටේබල් එක ඉතුරු කරන්න නම් අපිට පුළුවන් SQL වල තියෙනවා truncate කියලා බම්බුවේ වචනයක්. හරි ඒක යූස් කරන්න. එතකොට මෙතන දාන්න ඕනේ drop නෙමෙයි මොකක්ද? හරි ලියාගනි මාත් එක්කම truncate table name. මෙතනදී මොකද වෙන්නේ? වගුව ඉතුරුයි දත්ත නැහැ. එහෙනම් හරි ලියාගනි truncate table name. හරි ලියාගනි මේක ලියාගෙන පස්සේ ගානක් විදිහට දාගමු මෙහෙම person වගුව ඉතිරි කර දත්ත පමණක් සියලුම දත්ත පමණක් මකා දමන්න. මොකක්ද මේක ලියාගනින් ඉස්සෙල්ලා ලියාගනින්කෝ. හරි ලියාගනින් දැන් ගානක් විදිහට person වගුව දත්ත ගබඩාවේ ඉතිරි කර සියලුම දත්ත පමණක් මකා දමන්න. person වගුව දත්ත ගබඩාවේ ඉතිරි කර සියලුම දත්ත පමණක් මකා දමන්න. right. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. කොහොමද? drop වෙනුවට මම මෙතනට දානවා මොකද්ද? truncate table එකේ name එක person. හරි ලියාගන්න කෝඩ් එක. එතකොට මෙතනදී person කියලා වගුවක් ඉතිරි. හැබැයි දත්ත නැහැ. හරි. හැබැයි අපිට පුළුවන් person කියන table name එකත් අල්ලගෙන SQL ලියන්න. හරි අපිට පුළුවන් ඕන නම් insert into table name person ඊට පස්සේ දත්ත පේලියක් ඕන අලුතෙන් add කරගන්න පුළුවන්. drop table name එක දැම්මොත් එතකොට බං ආයේ ඒ table name එකට SQL ලියන්න බෑ. දත්ත වගුවේ නමවත් database එකේ තියාගන්නේ නැහැ. ඔක තමයි කතන්දරේ. හරි. එතකොට truncate table name. හරි. ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. right. දැන් හරි බා. හරි database එක හැදුවා මැකුවා වගුව මැකුවා පස්සේ සීන් කරා. ඔච්චරයි. හරි. එතකොට
SQL ටික අපි කතා කරලා ඉවරයි. හරි. මුලින්ම අපි දත්තත් එක්ක ගණතුන ටික කරා. දැන් database එක හදලා database මකලා ඊට පස්සේ වගු හදලා වගුවත් එක්ක පස්සේ සීන් කරලා වගුත් මකලා දැම්මා. හරි. එහෙනම් අපි SQL වලට A level වලට තියෙන කතන්දර ටික සාකච්ඡා කරලා ඉවරයි. එතකොට දැන් මොකද කරන්න ඕනේ? දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. database ඉවරයි. හරි. දැන් බල කරන්න ඕනේ. ඔය ලියපු note ටික තව පාරක් බලලා ලස්සනට විභාග ප්‍රශ්න ටික කරලා ඊළඟ එකට set වෙන්න. හරි. එතකොට database පාඩම අපේ මෙතනින් ඉවරයක් වෙනවා. අපි ඊළඟට database පාඩමේ දැන් අපි ER ටික ඇඳලා ඉවරයි. ER ටික කලින් ඇඳලානේ. අපිට තියෙන්නේ ඉතුරු ප්‍රශ්න ටික. ER ආපු නැති අවුරුදු වල ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න අපි ටික සාකච්ඡා කරලා පාඩමට සමුදෙමු. right. එතකොට SQL කතන්දරේ මෙතනින් ඉවරයි. හරි. එතකොට මේ කොටස මෙතනින් ඉවරයි. අපි ආය set වෙන්නේ විභාග ප්‍රශ්නත් එක්ක. හරි.